හැමෝටම සුබ දවසක්. පුතේ අපි අද දවසෙත් මේ වීඩියෝ එක හරහා සාකච්ඡා කරන්නේ අපේ පේපර් ක්ලාස් එකේ 7 වෙනි පේපර් එක. ඒතර මේ පේපර් එකට දාලා ප්‍රධාන වශයෙන් ප්‍රශ්න දෙකක් ගොඩනැගිලා තිබ්බා. උත්තර ලියපු කට්ටියට ඒකේ අවබෝධයක් තියෙනවා. ප්‍රශ්න දෙකේ අනුප්‍රශ්න ගත්තොත් එහෙම සමස්ත ප්‍රශ්න 15කට මේ පාඩම නැත්නම් මේ පේපර් එක හරහා පුතේ අපි උත්තර ලියන්න අවශ්‍ය වෙනවා. ඉතින් අපි ගත්තොත් එහෙනම් මේකේ පළවෙනි ප්‍රශ්නේ කොටස් 10ක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි වාණිජ්‍ය හා ව්‍යාපාර අතර පවතන සම්බන්ධතාවය කෙටියෙන් පැහැදිලි කරන්න. දැන් ඔය සංකල්පය නැත්නම් ඔය ප්‍රශ්නේ එනවත් එක්කම පුතේ ඔයාලා මුලින් බලන්න ඕන මොකද්ද මේ වාණිජ්‍ය කියලා කියන්නේ. වාණිජ්‍ය කියන්නේ පුතේ සංකල්ප දෙකක එකතුවක්. මොකද්ද සංකල්ප දෙක? එකක් වෙළඳාම, අනිත් එක පුතේ උපකාරක සේවා. ඒතර මේ සංකල්ප දෙකේ එකතුව තමයි අපි කියන්නේ වාණිජ්‍ය කියන්නේ. ඒතර වෙළඳාම කියලා කියන්නේ පුතේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ සහ විකිණීමේ ක්‍රියාවලිය. උපකාරක සේවා කියලා කියන්නේ යම් ව්‍යාපාර කටයුත්තක් පවත්වාගෙන යාමේදී ඒ සඳහා සහාය වන්නා වූ සේවාවන් අපි කියනවා පොදුවේ උපකාරක සේවා. ප්‍රධාන වශයෙන් කොටස් 5යි. බැංකු, රක්ෂණ, ප්‍රවාහන, ගබඩා සහ sannivedana විදියට. ඒතර පුතේ මේ සංකල්ප දෙකේ එකතුවෙන් වාණිජ්‍ය කොට නැගෙනවා. ඒතර වාණිජ්‍ය කියන සංකල්පය සහ අපෙන් අහන්නේ ව්‍යාපාර අතර පවතින. වාණිජ්‍ය සහ ව්‍යාපාර අතර පවතින සම්බන්ධතාවය කෙටියෙන් පැහැදිලි කරන්න. ඒතර වල නිර්වචනය මෙන්න මේ විදිහට පුතේ උත්තරේ ගොඩනගලා තියෙනවා. වාණිජ්‍ය යනු වෙළඳාම සහ උපකාරක සේවාවන් වල එකතු වන අතර ව්‍යාපාර කටයුතු අනිව සිදු කිරීමේ පැවති ප්‍රායෝගික අපහසුතාවයන් වළක්වා ළමින් ඒ සඳහා උපකාරක සේවාවන් එකතු වීමත් සමග ව්‍යාපාර කටයුතු වඩාත් සාර්ථක ආකාරයෙන් පවත්වාගෙන යාමේ හැකියාව උදා විය. ඒ අනුව ව්‍යාපාරයක් තුළින් මිනිස් අවශ්‍යතා සහ උවමනා තෘප්තිමත් කරමින් ව්‍යාපාර කාර්යය නැත්නම් ලාභ ඉපීම නැත්නම් අයිතිකරුගේ අරමුණු සපුරාලීම සිදු කරයි. ඔන්න ඔය විදිහට අපිට ඔය දෙක අතර තියෙන සම්බන්ධතාවය ගොඩනගන්න පුළුවන්. ඒතර ඔයාලට ඕන නම් මෙහෙම ලියන්නත් පුළුවන්. නිර්වචන දෙක ලියන්න පුළුවන්. වාණිජ්‍ය කියලා කියන්නේ මොකක්ද? දැන් මම කිව්වා වෙළඳාම සහ උපකාරක සේවාවල් එකතු වූ දේ වාණිජ්‍ය කියලා අපි කිව්වා. ඊට පස්සේ ව්‍යාපාරයක් කියලා කියන්නේ මේ අවශ්‍යතා සහ උවමනා සපුරාලන ඕනෑම ආර්ථික කටයුත්තක්. ඒතර අපිට ওই දෙක ලියලා නිර්වචන දෙක ලියලා ඔයාලට ඕන නම් උත්තරේ කොට ගන්න පුළුවන්. ව්‍යාපාර සංවර්ධනය සඳහා වාණිජ්‍ය වැදගත් වේ. මන්ද ව්‍යාපාර කටයුතු තනිව සිදු කිරීමට වඩා එය සමග උපකාරක සේවා ද එක්වීම තුළින් වඩාත් සරලව වඩාත් පහසුවෙන් ව්‍යාපාරිකයින් හට සිය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේ අවස්ථාව හිමි වී ඇත. ඔයගේ අර දැන් මේ වගේ ප්‍රශ්න වල උදේ හැමදාම මම කියනවා මේ වීඩියෝස් වලදීත් කියනවා මේ වලට ප්‍රශ්න වලට නිශ්චිත උත්තරයක් නැහැ. මේක මොනක් කියලා නැහැ. දැන් එහා පැත්තේ ඩිස් එකේ ලියන කෙනා ලියන උත්තරේ වා ලියන්න ඕනේ නැහැ. එහෙම ලියන කොපි කරලා නේ. නේද? හරි. ඔව්. එහෙම ඕනේ නැහැ. කියන්නේ අපිට හිතලා අපිට ක්‍රියේට් කරන්න පුළුවන්. අපිට හිතලා දෙයක් කරන්න පුළුවන් ප්‍රශ්න විදියට තමයි මේව තියෙන්නේ. හැබැයි ඒකේ අර මූලික સિદ્ધාන්ත ටික නැත්නම් මූලික සංකල්ප ටික ඔයාලට අදහස් වෙන්න ඕන. නැත්නම් වගේ ඔළුව අදහසක් තියෙන්න ඕන. දැන් වාණිජ්‍ය කිව්වහම මේ දෙකේ එකතුව කියලා ඔයාලට අදහසක් නැතුව මේ දේ කරන්න බෑ. අර මූලික සංකල්පයේ තියෙනවා නම් වාගේ ඔළුවේ ඔයාලට පුළුවන් ඒක ඔයාගේ උත්තරයක් විදිහට ඔයාගෙම කරගෙන ලියන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නේ. මිනිස් අවශ්‍යතා සහ උවමනා අතර සැසඳීමක් කරන්න. අවශ්‍යතා සීමිතයි, උවමනා සීමිතයි, අවශ්‍යතා සරලයි, උවමනා සංකීර්ණයි, අවශ්‍යතා නිර්මාණය කර නොහැකි, උවමනා නිර්මාණය කළ හැකි, අවශ්‍යතා පුජ්‍යලයාගේ පුජ්‍යලයාට පොදුයි, උවමනා පුජ්‍යලයන් පුජ්‍යලයට විවිධයි. වගේ තව ගොඩක් කාරණා ලියන්න පුළුවන්. හතරක් ලියන්න. හතරක් ඕනෙත් නැහැ. දෙකක් ලිව්වත් ඇති. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ පුතේ කොටස් දෙකක් තියෙනවානේ. දෙකක් තියෙනවා. ඔව්. ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකාවේ ආර්ථික නිෂ්පාදන ව්‍යුහයේ ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා දක්වයි. පුතේ කෘෂිකාර්මික, කාර්මික සහ සේවා විදියට තමයි යාලා වර්ග කිරීම කරන්නේ. මේක කවුරු හරි ලියලා තියෙනවා නම් ප්‍රාථමික, ද්විතීක සහ තෘතීය විදියට උත්තරේ වැරද්දක් නැහැ පුතේ කිසිම. ඔයාලට ඒ උත්තරේ ලියන්න පුළුවන්. ඊළඟට ආයන්න ප්‍රශ්නේ ඒකෙම 2018 වසරේ දල් ජාතික නිෂ්පාදනයේ 67%ක දායකත්වය
ලබා දීමේ සේවාංශයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ විශාලතම අංශය බවට පත්ව ඇත. අද වෙනකොට වර්තමාන වෙනකොට ඔක ඔයිට වඩා වැඩි. තේරෙනවද? දැන් 2021 වෙනකොට සේවාංශයේ බලපෑම ගොඩාක්ම වැඩි. විශේෂයෙන් මේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක. මෙම සේවාංශයේ වැඩිම දායකත්වයේ ලබා දුන් සේවා වර්ගය සඳහන් කරන්න කියලා කියනවා. පැහැදිලිද? දැන් ඔතනෝයේ සේවා ගොන්නට තමයි පුතේ අයිති වෙන්නේ. රෙදිපිලි සහ ඇඟලුම් කියන එක අයිති වෙන්නේ නිෂ්පාදන ගොන්නට නෙමෙයි. සේවා ගොන්නට. හරිද? ඒකට දැන් ඔයගොල්ලෝ කල්පනා කරේ අපෝ රෙදිපිලි සහ ඇඟලුම් පව නිෂ්පාදන සේවා ගොන්නට අයිති වෙන්නේ මොකද්ද? හරිද? පුතේ අර උපකාරක සේවා කියලා දිනුම් දැන් උදාහරණයක් හැටියට අපේ ඇඟලුම් කර්මාන්ත ශාලාව තමයි නැත්නම් ඇඟලුම් කර්මාන්තය තමයි ලංකාවේ තියෙන කර්මාන්ත වලින් වැඩිම ආදායමක් ලැබෙන කර්මාන්තය බවට පත් වෙන්නේ ඇඟලුම්. හරිද? ඒතර මෙතනදී වෙන්නේ පුතේ මෙන්න මෙහෙම දෙයක්. හරිද? අපි හරිද? විදේශ රටවල්. අපි හිතමු මෙන්න මෙතන විදේශ රටවල් ටිකක් තියෙනවා. මෙතනක් තියෙනවා විදේශ රටවල්. විදේශ රටවල් ටිකක් තියෙනවා. හරි. රටවල් කීපයක් තියෙනවා. අපි කරන්නේ මොකද්ද කියලා දන්නවද? විදේශ රටවල් වලින් ගෙනහල්ලා විදේශ රටවල් වලට විකුණනවා. මොකක්ද ඒ කිව්වේ? තේරුණේ නේද හරියට? මේවයි. අපේ රටේ නිෂ්පාදනය වෙන අමුද්‍රව්‍ය ප්‍රමාණය මේ ඇඟලුම් කර්මාන්ත ශාලාවන්ට දාලා පුතේ ගොඩක් අඩුයි. අපි රෙදි ටික ගේන්නේ, බටන් ටික ගේන්නේ, නූල් ටික ගේන්නේ, මහාන මැෂින් ටික ගේන්නේ, හැම දෙයක්ම ගේන්නේ පුතේ වෙනත් රටවල් වලින්. හරි. ගෙනහල්ලා අපි ඒකට වටිනාකමක් එකතු කරනවා. රෙදි ගෙනහල්ලා ඇඳුම් මහනවා. ඇඳුම් විකුණනවා. රෙදි විකුණන්නේ නැහැ. තේරුණාද? ඒතර වටිනාකමක් එකතු කරන අපි කියන වැලියු එකක් ඇඩ් කරනවානේ. ඒතර ඔතනදි වෙන්නේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ඒ ව්‍යාපාරික නිමවුම් ශ්‍රමය සඳහා තමයි පුතේ අපිට ප්‍රතිලාභයක් ලැබෙන්නේ. ඒතර අපි සේවාවක් තමයි ඉදු කරන්නේ. පැහැදිලිද? ඔය විදිහට තමයි ඔක නිර්වචනය වෙන්නේ. පුළුල් සංකල්පව ලොකුවට උඩට දාගන්න යන්න එපා. තාම පොඩිනේ. තේරුණාද? තව ඉස්සරහට ඔය වැදගත් වෙනවා. මගේ වයස වගේ වෙනකොට නම් ඉතින් ඔය හොඳට කාලා බීලා ඉන්න ඕනේ. ඇයි? නැත්තම් ව්‍යාපාර කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. නේද? මම හැමදාම කියන්නේ එහෙමනේ. මගේ ළමයි මම හරිම කැමතියි ඉගෙන ගන්න ඕන. 100% 100% ඉගෙන ගැනීම තුලින් තමයි පුතේ සාර්ථකත්වය කියන දේ ළමා කරගන්න පුළුවන්. මම ඉගෙනගෙන මම ව්‍යාපාර කරන්නේ. මම ඉගෙන ගන්න නැතුව ව්‍යාපාර කරන්නේ නැහැ. ඔයගොල්ලොත් ඒ වගේ තමයි හොඳට ඉගෙනගෙන තමන්ගේ ව්‍යාපාරයක් පටන් ගන්න. තමන්ට දියුණු වෙන්න නම් තමන් අනිවාර්යෙන් ව්‍යාපාරයක් කළ යුතුයි. තමන්ට හොඳ කාර් එකක් ගන්න, තමන්ට හොඳ ගියක් හදාගන්න, තමන්ට කියලා අවශ්‍ය කරන විදිහට ජීවත් වෙන්න, අවශ්‍ය කරන මුදල් ඕන නම් මුදලක්නේ අපි හැම දෙයකටම මොනවද ඒ කිව්වා සල්ලි පස්සේ තමයි අපි දුවන්නේ. හැමෝම එහෙමනේ. බොරුවට කිව්වට ඉතින් අනේ මම සල්ලි පස්සේ දුවන්නේ නැහැ කියලා ඒක බොරුවක්. අපි මුදල් සම්බන්ධයෙන් තමයි සියල්ල ඉතින් දඟලන්නේ. රස්සාවක් කරන්න තුනේ ගෙදරටලා ඉන්නවනේ. නේද? ඒතර මේ හැම දෙයකදීම ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ව්‍යාපාරයක් සිදු කරන පුජ්‍යලයකට තමන්ගේ ව්‍යාපාරකාරයන් පිළිබඳව අවබෝධයක් ගන්න පුළුවන් වෙන්නේ තමන්ගේ අධ්‍යාපන දැනුමත් එක්ක. සමහර කට්ටිය ඉන්නවා 100ක් ගත්තොත් එහෙම 100න් එකක්වත් නැහැ. 0.5ක් වගේ තමයි. බොහොම කලාතුරකින් ඉගෙන ගන්න නැතුව බිස්නස් කරන කට්ටිය ඉන්නවා. හැබැයි ඉතින් ගොඩක් කට්ටිය සාර්ථක වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගේ බෑග්ග්‍රවුන්ඩ් එක අධ්‍යාපනය තුළ තියෙන නිසා. ඒ නිසා හොඳට ඉගෙනගෙන ඉන්න ඊට පස්සේ හොඳට උපයපල්ලා. ඒක තමයි මට කියන්න තියෙන්නේ. කවදා හරි මගේ පන්ති ඉන්න ළමයි කීප දෙනෙක් ලංකාව උස්සලා තියන්න මහන්සි වෙනවා නම් ඒක හොඳයි. මොකද උස්සලා තියන්න කියලා කියන්නේ පුතේ විදේශ විනිමය උපයනවා නම් හොඳයි. ඊළඟ අපි එනවා පුතේ හතරවෙනි ප්‍රශ්නෙට. නිෂ්පාදිත අපි කියන පුතේ ප්‍රොඩක්ට් එකක් පුළුල් ලෙස වර්ග 3කට බෙදා දැක්විය හැකි. ඒවා නම් කරන්න. පළවෙනි සිලබස් එකේ නම් තියෙන පුතේ දෙකයි. භාණ්ඩ සේවා. ඊට අමතරව චුට්ටක් එකතු වෙනකොට අදහස්. හරිද? ඒ භාණ්ඩ සේවා අදහස් තමයි කොටස් තුන විදිහට ලියලා තියෙනවා. කවුරු හරි භාණ්ඩ හා සේවා කියලා විතරක් ලියලා තියෙනවා නම් ෆුල් මාක්ස් දෙන්න කමක් නැහැ. ඊළඟ එකතු කළ අගය මත බද්ධ තුල ලක්ෂණ මොනවද? එකතු කළ අගය මත බද්ධ. හරිද? දැන් මේ දවස්වල අපි ටීවී එකේ නිවුස් එකක් විදියට පුතේ බදු ගැන යන්නේ නැහැ තාම. තේරුණා? මාසෙකින් වගේ තා පොඩ්ඩකින් මේ ඉන්න රජයේ බදු ගැන මාතෘකාවක් හදයි. මොකක් හරි ප්‍රශ්නයක් අමතක කරන්න ඕන වුණාට පස්සේ තාම ආවේ නැහැ. අනාගතේ බලාපොරොත්තු වෙන්න පුළුවන්. හරිද? පුතේ එකතු කළ අගය මත බදු. එකතු කළ අගය මත බද්ද. අපි කියන පුතේ ඔකට value added tax කියලා. හරිද? ඒක කෙටි කළා තමයි අපි ඒකට කියන්නේ ලේසියට මොනවා කියලාද පුතේ VAT කියලා. හරිද?
ඔය වැට් කියන බද්ද ගත්තොත් හරිද? චුට්ටක් අහගන්න මේක. මොන හරි ලියා ගන්නවා නම් ලියන්නේ පොඩ්ඩක් පැත්තකට තියලා හොඳට අහගන්න. හරි. එකතු කළ අගේ මත බදු. ප්‍රධාන වශයෙන් පුතේ කොටස් දෙකයි. එකක් අපි කියනවා පුතේ නිමවුම් බද්ද. නිමවුම් බද්ද. අපි අනිත් එකට කියනවා පුතේ යෙදවුම් බද්ද. යෙදවුම් බද්ද. දැන් ව්‍යාපාරිකයෙක් රජයට ගෙවන්න ඕන බදු ප්‍රමාණය කියන්නේ වැට් එක තීරණය කරන්නේ පුතේ නිමවුම් බද්දෙන් යෙදවුම් බද්ද අඩු කරලා. හරි. නිමවුම් බද්ද කියන්නේ පුතේ ව්‍යාපාරයක් විකුණුම් මත රැස් කරන බද්දට අපි කියනවා පුතේ නිමවුම් බද්ද. හරිද? ඊළඟ පුතේ ව්‍යාපාරයක් මිලදී ගැනුම් මත නිදහස් වන බද්දට අපි කියනවා පුතේ යෙදවුම් බද්ද. හරි. පළවෙනි එක නිමවුම් බද්ද. ඒ කියන්නේ පුතේ දැන් උදාහරණයකට මම ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාරයෙන් යම්කිසි භාණ්ඩයක් විකුණනකොට මම වැට් සඳහා ලියාපදිංචි පුද්ගලයෙක් නම් මම පාරිභෝගිකයාගෙන් භාණ්ඩය මිලදී ගන්නවට අතිරේකව වැට් මුදලකුත් මොනා කරනවද පුතේ මිලදී ගැනීම කරනවා. කියන්නේ වැට් මුදලකුත් අය කර ගැනීම කරනවා. දැන් සමහරලාට ඔය ඔන්ලයින් shopping කරනකොට ඔයගොල්ලෝ සමහරලාට දැකලා ඇති ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එක දාලා තියෙනවා ඩොලර් 10යි. shipping එකට දාලා තියෙනවා. ඒ කියන්නේ අපේ shipping cost එක විදිහට දාලා තියෙන ඒගොල්ලෝ ඩොලර් 2ක් දාලා තියෙනවා. හරිද? ඒතර අපිට දැන් total cost එක ගත්තොත් එහෙම total එක විදිහට එන්නේ ඩොලර් කීයද පුතේ? 12ක් විතරයි. හැබැයි අපේ bill එක එනකොට අපිට cost එක එනවා ඩොලර් 13.75ක් වගේ. එකපාරට වැඩි වෙලා. හරි. අපි බලනවා පොඩ්ඩක් ගිහිල්ලා අපේ invoice එකේ, ඒ කියන්නේ අපිට භාණ්ඩේ ගන්නකොට තියෙන අර ලියවිල්ලේ invoice එක ගණන්දු කරන ලියවිල්ලක් නේ. මොකද වෙලා තියෙන්නේ කියලා. ඒතර මේක අතර වෙනස තමයි පුතේ වැට් එක. ඒ කියන්නේ අපි භාණ්ඩේ විකුණනකොට, කියන්නේ ව්‍යාපාරිකයා භාණ්ඩේ විකුණනකොට ව්‍යාපාරිකයාගෙන් රජයේ බද්දක් අය කරනවා. ඒ ව්‍යාපාරිකයාගෙන් රජය අය කරන බද්ද ව්‍යාපාරිකයා මොකද කරන්නේ? කාට දෙනවද පුතේ? තමන්ගේ කාට දෙනවද? යාළුවට. යාළුවා කවුද පුතේ? පාරිභෝගිකයා. මෙන්න මෙයාට විතර කරනවා. පැහැදිලි නේද? ඒතර වැට් බද්දේ තියෙන එක ලක්ෂණයක් තමයි වැට් බද්ද අය කරන්නේ ව්‍යාපාරිකයාගෙන්. හැබැයි ව්‍යාපාරිකයාට පුළුවන් ඒක කාට විතර කරන්නද? පාරිභෝගිකයට විතර කරන්න පුළුවන්. එක එකක්. හරි. අනිත් කාරණාව උදේ විකුණුම් මත රැස් කරන බද්දට පුතේ අපි කියනවා ව්‍යාපාර ආයතනයක මොන බද්ද කියලාද? නිමවුම් බද්ද. යෙදවුම් බද්ද කියලා කියන්නේ පුතේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම මත නිදහස් වෙන බද්ද. ඒ කියන්නේ දැන් අපි භාණ්ඩයක් මිලදී ගන්නකොට කෙනෙකුට වැට් එකක් ගෙවනෝනේ. ඊයත් වැට් සඳහා ලියාපදින්න නම් අපි යාට වැට් එකක් ගෙවනවා. ඒතර අපි ඒ ගත්ත භාණ්ඩයට ඒ ගැනුම් මිලට ආපහු නැවත වැට් ගෙවන්න අවශ්‍යතාවයක් නැත්තේ නේ. අපි ගෙවන්න ඕන උදාහරණයක් හිතන්නකෝ මෙහෙම දෙයක්. අපි රුපියල් 100කට ගත්තනම් භාණ්ඩය අපි වික්කේ රුපියල් 125කට නම් අපි විකුණනකොට ලාභයක් කිව්වනේ පුතේ රුපියල් 25ක. ඔන්න ඔයාගේට තමයි අපි වැට් එක ගෙවන්නේ. හරි නේද? ඒ නිසා තමයි මේ නිමවුම් බද්ද සහ යෙදවුම් බද්ද කියලා සංකල්පයක් ගොඩනගන්නේ. ලොකු සංකීර්ණතාවයක් ගොඩනගා ගන්න පවුලේ. යම් අදහසක් තියාගන්න මෙන්න මේම සංකල්ප ටිකකින් තමයි මේක එන්නේ කියලා. මොකද ඔයාලගේ මට්ටමේදී ගොඩක් ලොකුවට වැදගත් වෙන්නේ. ඒතර මේකේ උත්තරේ විදිහට, ඒ කියන්නේ ඔයාලගේ මේ ප්‍රශ්නෙට උත්තරේ විදිහට පුතේ ඔයාලා ගොඩනගලා තියෙනවනේ මෙන්න මේ කාරණා ටික. එක දෙයක් තියෙනවා. බද්ද අවසාන පාරිභෝගිකයා මත විතර කළ හැකි වීම. ඒක තමයි ප්‍රධානම කාරණා. දෙක නිමවුම් බද්ද සහ යෙදවුම් බද්ද අතර වෙනස ව්‍යාපාර ආයතනය විසින් ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු වීම. ඊළඟට කාර්තුවකට වරක් බදු වාර්තාවන් ඉදිරිපත් කළ යුතු වීම. වැට් සඳහා ලියාපදිංචි ව්‍යාපාරිකයෙක් නම් කාර්තුවක වතාවක්. කාර්තුවක් කියන්නේ කොච්චරද? මාස 3ක්. මාස 3 කාලයක් තුළ බදු වාර්තාවන් පුතේ ඉදිරිපත් කිරීම කරන්න ඕන. ඊළඟ කාරණාව ඊළඟ සංකල්පයේ පුතේ ප්‍රශ්න අංක 5. ව්‍යාපාරික සම්පත්තියවත් නිෂ්පාදන සාධක භාවිතා කරයි. එම සාධක නම් කරන්න භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වයේ කොටස් 5යි. ඊළඟ පුතේ තොරතුරු sannivedanaya වාසි දෙකක් සඳහන් කරන්න. 1. වේගවත් වීම, 2. තීරණ ගැනීමට පහසු වීම, 3.
තොරතුරු සුරක්ෂිතව හුවමාරු කළ හැකි වීම. 4 පිරිවැය අවම වීම. ඔයගේ දේවල් ලියන්න පුළුවන්. ඊළඟ පුතේ 6 මූලික පොතක් වන මුදල් පොතේ සුවිශේෂී වන්නේ කවර හේතු නිසාද? එකක් ඒක උපයෝගී පොතක්. අනිත් පැත්තේ පුතේ 2 ඒ ලෙජර් ගිණුමක් ලෙස කටයුතු කරන. එතකොට මේ ද්විත්ව කාර්යයක් ඉටු කිරීම කියන සංකල්පය තමයි මීට පදනම් වෙන්නේ. ඊළඟ අතිරික්තතා දෝෂයක් යනු කුමක්ද? අතිරික්තතා දෝෂයක් කියලා කියන්නේ පුතේ යම් ගනුදෙනුවක සංඛ්‍යාත්මක අගය නිවැරදි වටිනාකමට වඩා වැඩියෙන් හෝ අඩුවෙන් ඒ අදාළ ගනුදෙනුව ව්‍යාපාර ආයතනයේ ගිණුම් පොත් තුල වාර්තා වුණොත් අපි ඒකට කියන්නේ පුතේ අතිරික්තතා දෝෂයක්. වැඩියෙන් වාර්තා වෙන්න ඕනේ නැහැ. අඩුවෙන් වාර්තා වුණත් ඒක අතිරික්තතා දෝෂ විදියට තමයි ගන්නේ. ඊට පස්සේ ප්‍රශ්න අංක 7 බැංකු සැසඳුම් ප්‍රකාශය පෙළ කිරීමේදී අනුගමනය කරන පියවර කෙටියෙන් පැහැදිලි කරන්න. සාමාන්‍යයෙන් බැංකු සැසඳුම් ප්‍රකාශයක් හදනකොට අපි පොදුවේ පුතේ අනුගමනය කරන්න ඕන පොදු නිර්ණායක නැත්නම් පොදු පියවර ටික තමයි මෙතනදී මේගොල්ලෝ මේ ප්‍රශ්න කරන්නේ. පොදු පියවර කීපයක් තියෙනවා. මම පැහැදිලි කිරීම කරන්න. හරි. මේ මෙතනදී වෙන්නේ පුතේ අපි ඉන්නවා. අපි කියන්නේ කවුද පුතේ? ව්‍යාපාරය. අන්න ව්‍යාපාරේ ඉන්න. මෙතන පුතේ බැංකුවේ ඉන්නවා. හරි බැංකුවේ ඉන්න. එයා ඉන්නවා. මේ. හරි. අපි පුතේ අපේ පැත්තෙන් හදනවා බැංකු මුදල් ගිණුම. බැංකුව පුතේ බැංකුව පැත්තෙන් හදනවා බැංකු ප්‍රකාශය. පියවර අංක 1. පියවර අංක 1. හරි. පියවර අංක 1 තමයි අදාළ කාලච්ඡේදයේ බැංකු මුදල් පොත සමග බැංකු ප්‍රකාශය සංසන්දනය කර එහි වෙනසට හේතු වන කරුණු සොයා ගැනීම. ඔක තමයි මුලින්ම දෙන්නේ. ඒ කියන්නේ වැරදි අඩුපාඩු ටික හඳුනා ගන්නවා. හරි. ඊට පස්සේ පුතේ පියවර අංක 2 එම වැරදි වලින් අභ්‍යන්තර වැරදි කියලා කියන්නේ පුතේ අපේ මුදල් පාලන ගිණුමට අදාළ වැරදි. නැත්නම් බැංකු මුදල් ගිණුමට අදාළ වැරදිගෙන එම වැරදි නිවැරදි කිරීම සඳහා කවුද පුතේ දන්නවද? සංශෝධිත බැංකු මුදල් ගිණුම පිළියෙල කිරීම කරන්න ඕන. හරි. තුන්වෙනි පියවර. ඔක තමයි අවසානයේ. හරි. සංශෝධිත මුදල් පාලන නෑ වලට මුදල් කිනුමේ ශේෂය ගෙන එයට බාහිර වැරදි සසදමින් කවුද පුතේ හදන්න ඕන? බැංකු සැසඳුම් ප්‍රකාශය පිළියෙල කිරීම කරන්න ඕන. ඔන්න පියවර ටික. හරි. මේක සරලව මෙහෙම කියන්න පුළුවන්. 1 වැරදි හොයනවා. 2 සංශෝධිත මුදල් පාලන ගිණුම හදනවා. 3 බැංකු සැසඳුම් ප්‍රකාශය හදනවා. ඔක තමයි මූලික පියවර ටික. සරලව ගත්තොත්. හරි. ඊට පස්සේ පුතේ ක්‍රීඩා සමාජයකට පහත් දැක්වෙන එක් අයිතම වත්කමක්ද වගකීමක්ද වියදමක්ද ආදායමක්ද යන්න ලියා දක්වන්න කියලා කියනවා. හරිද? පළවෙනි එක
ලැබී ඇති ඇතුළත් වීමේ ගාස්තු පුතේ ලැබිලා තියෙනවා නම් ආදායමක්. ආයන්න වැඩිපුර ලැබී ඇති සමාජික ගාස්තු පුතේ වැඩිපුර ලැබුණොත් ඒක අපිට වගකීමක්. උපජිත සමාජික ගාස්තු ලැබෙන තියෙන එකක් අපිට ව්‍යාපාරික වත්කමක්. ක්‍රීඩා භාණ්ඩ ෂෙය පුතේ ව්‍යාපාර ආයතනයේ වියදමක්. 9 වෙනි ප්‍රශ්නේ. ව්‍යාපාරය කෙරෙහි ඇල්ම දක්වන පාර්ශවය හෙවත් උනන්දුවක් දක්වන පාර්ශව හතරක් සඳහන් කරන්න. අයිතිකරු, කළමනාකරු, සේවකයෝ, සමාන ව්‍යාපාර, ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන්, බාහිර ණය සැපයුම්කරුවන්, ඊට පස්සේ රජය, පුවත්පත් කලාවේදී වගේ ගොඩාක් පාර්ශව ලියන්න පුළුවන්. කැමැති පාර්ශව හතරක් ලියන්න. ඊළඟ අලෙවිකරණ මිශ්‍රයේ විචල්‍යයන් සඳහන් කර නිදසුන් දක්වන්න. අලෙවිකරණ මිශ්‍රයේ ප්‍රධාන වශයෙන් පුතේ තියෙනවා විචල්‍යයන් හතරක්. අපි උඩට කියනවා මොනවා කියලාද? pieces. මොනවාද pieces කියන්නේ? product, price, place and promotion. ඒ කියන්නේ නිෂ්පාදිතය, මිල, ස්ථානය සහ ප්‍රවර්ධනය. පැහැදිලි නේද? ඒතර නිෂ්පාදිතය අපි ගමු මොකක්ද? ටිකී මාරිකා නිෂ්පාදිතය. මිල රුපියල් 55යි. ස්ථානය කාගීල්ස් ෆුඩ් සිටි. විගුවන් දින ස්ථානය. ඊට පස්සේ ප්‍රවර්ධනය රූපවාහිනී දැන්වීම මගින් භාණ්ඩය පිළිබඳ දැනුවත් කිරීම. ඔය විදිහට එක නිෂ්පාදනයක් අරගෙන ඊට දාලා ලයින් එකක් ගහගන්න පුළුවන්. ක්‍රියාවලියක්, දූරාවලියක් ගහගන්න පුළුවන්. ඔක තමයි ප්‍රශ්නේ අදහස. ප්‍රශ්නාංක 1 සම්පූර්ණයි. අපි යමු ප්‍රශ්නාංක 2ට. ඒකෙත් තියෙන ප්‍රශ්න කීපයක්. ප්‍රශ්න කීපයක් කිව්වට ප්‍රශ්න 5කින් සකස් වෙනවා. ඒකේ තන කොටස් තව ගොඩක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ. භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීමට පෙර මිලදී ගැනීම කෙරෙහි බලපාන සාධක හතරක් සඳහන් කරා. 1. කියන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගන්නකොට පුතේ ඒක මිලදී ගන්න බලපාන සාධක. ඔයා භාණ්ඩයක් ගන්නකොට සලකා බලන සාධක. 1. ගුණත්වය බලන්න. 2. මිල බලන්න. 3. අපි කියනවා ඇසුරුම. අපි ඒක අසරුලා දින ආකාරය ආකර්ෂණීය බව බලන්න. ඊළඟට අදාළ භාණ්ඩයේ ප්‍රචාරණය සිදු කරන ආකාරය. තේරෙනවද? ඊළඟට තව තියෙනවා කල්ලිකුත් වීමේ දිනය, තරංකරුවන්ගේ භාණ්ඩ සමග සැසඳීම, වෙනි කාරණා ගොඩක් තියෙනවා. කැමති ඒවා ලියන්න පුළුවන්. සාපු භාණ්ඩ කෙටියෙන් පැහැදිලි කරන්න. සාපු භාණ්ඩ කිව්වම පුතේ කඩේ භාණ්ඩ කියලා තමයි අපිට මතක් වෙන්නේ. ਉਹ සාප්පුව කියලා අපි කියන්නේ සාමාන්‍යයෙන් කඩේ. ඉස්සර කාලේ නම් දැන් එහෙම කියන්නේ නැහැ නේද? හරි. සාප්පුය. දැන් ඔයගොල්ලෝ යනවා. ඔයගොල්ලෝ කියන්නේ සාප්පු යනවා කියන්නේ. ඔය අවුරුදු කාලේට නත්තල් කාලේට ජනවාරි පළවෙනිදා එහෙම shopping bag අරගෙන යන්නේ පුතේ. කොහෙද? shopping යනවා කියලා කියන්නේ. නේද? ඔයගොල්ලෝ shopping යනවා. shopping mall කියලා යනවා. හරිද? ඒතර මේ shopping යන්නේ නැත්නම් ඔයගොල්ලෝ ඔය සාප්පු යනවා කියලා කියන්නේ මොන බඩු ගන්නද පුතේ? දැන් ඔය කිව්වා වගේ මොන බඩු ගන්නද? සාප්පු භාණ්ඩ ගන්න. මොනවාද පුතේ මේ සාප්පු භාණ්ඩ කියලා කියන්නේ? සාප්පු භාණ්ඩයක් වෙන්න නම් පුතේ යම් භාණ්ඩයක්. එකක් තේරීමට යම් කාලයක් ගත වෙන්න ඕනේ. කියන්නේ ගොඩක් ඒවා තියෙනවා. 2. සාපේක්ෂ වශයෙන් ටිකක් මිල වැඩි වෙන්න ඕනේ. 3. ගනුදෙනුකරු අදාළ භාණ්ඩයේ මිලදී ගැනීම සඳහා විශේෂ ආයාසයක් දරන්න ඕන. දැන් සාප්පු භාණ්ඩ ගණයට අයිති වෙන්න පුළුවන් පුතේ ඇඳුමක් වුණත්. ඇයි? අපේ කට්ටිය උදේ ගියාම උදේ කාලා, දවල් කාලා, රැත් කාලා, දවසම කාලා තමයි පුතේ කඩෙන් එළියට බහින්නේ රෙදි ටික තෝරගෙන. ඒතර සාප්පු භාණ්ඩ විශේෂ ආයාසයක් දරනවා. දවසම කාලා කණි කර ගන්නවා. එහෙම කරන්නේ නැහැ නේද? හරිද? දවසම අපි දැන්ට ගත කරනවා. ඔව් කැමැත්තේ. හරිද? හැබැයි මම නම් කියන්නේ අපරාධයි. හරිද? ඒතර ඕවගේ කරලා අපි යම් කිසි ඇඳුමක් මිලදී ගන්න. ඒතර ඒක සාප්පු භාණ්ඩයක් කියලා කියනවා. හැබැයි ඒකේ අර මිල කියන සාධකයේ පුතේ විශේෂයෙන් ලොකු නැහැ. ලොකු මිලක් නෙමෙයි. ඔන්න රුපියල් 5000 වෙයි යම් ඇඳුමක්. සමහර ඒවා නම් තියෙන ඊට වඩා වැඩි. අපි ඉතින් ඔච්චර හොයන්නේ නැහැ. හරිද? 5000ක් වෙයි. ඒතර ඊට වඩා මිල ගැනීම ගත්තොත් එහෙම දැන් උදාහරණයක් හිතන්නකෝ සිංගරකට යනවා ටීවී එකක් ගන්න. ඔයා ගියපු ගමන් තියෙන ටීවී එකක් ගත්තාවද? නෑ නේ පුතේ. ඔයා මොකද කරන්නේ? ටීවී කොච්චරක් තියෙනවද? බලනවා බ්‍රෑන්ඩඩ් මොනවද තියෙන්නේ? ආ බ්‍රෑන්ඩ් ගොඩක් තියෙනවා. මිල ගණන් බලනවා. ආ මිල ගණන් ගොඩයි. අඟල් ගොඩක් තියෙනවා. අඟල් ගණන් බලනවා.
අගල් වලින් බලනවා මිල ගණන් කොහොමද කියලා. මේක බලනවා 3Dද 4Kද කියලා බලනවා ඊට පස්සේ අම්මෝ ලොකු දේවල් බලලා අන්තිමට මොකක්ද ජනිතව ගෙදර එනවා. හරි. සාපු භාණ්ඩ. ඒතර සාපු භාණ්ඩයක් කියන්නේ පුතේ විශේෂ ආයාසයක් දරලා තේරුණාද? විශේෂ තේරීමක් කරලා විශේෂ මිල සැසඳීමක් කරලා අපි මිලදී ගැනීමක් කරනවා නම් අපි එවැනි නිෂ්පාදිතයක් අපි කියනවා පුතේ සාප්පු භාණ්ඩයක් කියලා. පැහැදිලි නේද? හරි. ඊළඟට ගිනිකෙලි භාණ්ඩ නිෂ්පාදකයෙකු පිරිවේ අවකිරීමේ අරමුණින් බාල වයස්කාර ළමුන් සහ නුපුහුණු කර්මකරුවන් සේවයට යොදවා ඇත. ඇද්දකර නෑමක්. හරිද? පවත්නා නීති රීති සහ සමාජ ආචාර ධර්ම අනුව මෙහි ආදීනත්වය පැහැදිලි කරයි. ඇත්තටම කියනවා නම් පුතේ කරන්න ඕන නැති වැඩක් තමයි යා කරලා තියෙන්නේ. ඇයි? 1. බාල වයස්කාර දරුවන් යොදා ගැනීම. නීති විරෝධී අපි සාමාන්‍යයෙන් අවුරුදු 16ට වඩා 18ට වඩා අඩු නම් ලංකාවේ නීතිය අනුව රැකියාවක් කිරීම නීතිමය වශයෙන් වරදක් විදියට තමයි දකින්නේ. හරිද? ඊළඟට 2. හරි? දෙවෙනි කාරණාව නුපුහුණු සේවකයන් යොදාගෙන තියෙන්නේ. ගිනි කෙලි කියලා කියන්නේ පත්තු වෙන ඒවා නෙනේද? ඒවා නිකන් අර ගිනි ගුරක් ගහපු ගමන් පට ගාලා පත්තු වෙනවා. ඒතර බැරි වෙලාවත් උතර නුපුහුණු සේවකයෙක් ඉඳලා එයාගේ ක්‍රියාකාරීත්වය හොද නැත්තම් එයාට විනයක් නැත්තම් විශේෂයෙන්. හරිද? දැන් අපේ රටේ නම් මේ වෙලා තියෙන්නේ අපේ රටේ විනය කියන එක බිඳුව. තේරුණාද? දැන් මම උනත් මම බිස්නස් කරනකොට මට දකින්න තියෙන දෙයක් තමයි කියන්නේ මිනිස්සු කියන දේ පුතේ විනයක් නෑ. විනය කියන්නේ අපේ රටේ විනය හදන්න ඔය කිව්වට මිලිටරි පාලනයක් ගෙනහල්ලවත් හමුදා පුහුණුවක් දීලවත් කරන්න බෑ. අපේ මිනිසුන්ගේ මොළගේ ටික හදන්න ඕන. හරිද? ඒක තමයි මම මේ බලට කරන්නේ. සමහර ලාවට කියන්නේ අපේ මොළේ තමයි පුතේ අපි අර දෙමෝපියන්ගෙන් ඉගෙන ගන්න දේවල්, සමාජයෙන් ඉගෙන ගන්න දේවල් තමයි ඇත්තටම කියනවා නම් අපේ විනය පිරිහීමට ප්‍රධාන හේතුව වෙන්නේ. තේරෙනවද? විශේෂයෙන් අපේ විනය පිරිහෙන්න ප්‍රධාන හේතුව තමයි කුහකකම කියන එක. තේරෙනවද? අපි මිනිස්සු කිසිසේත් කැමති නෑ. ඒ උදාහරණයක් හිතන්නකෝ අල්ලපු ගෙදර එක හොඳට කාර් එකක් අරගෙන හොඳට සල්ලි ටිකක් හම්බ කරගෙන ඉන්න. ඌට හූලනවා දවස ගන්න. ඌ හම්බ කරන්නේ කොහොමද? ඌ මහන්සි වෙන්නේ කොහොමද? ඒක කරගත්තේ කොහොමද මේ මිනිස්සයා කියලා හොයන්න යන්නේ නෑ. අරකට හූලනවා. තේරෙනවද? නැත්නම් ඉරිෂා කරනවා. එච්චරයි. අපි මිනිස්සු දන්නේ ওই දේ විතරයි. ඒතර මෙතනදිත් ඒ වගේ දෙයක් තමයි. කියන්නේ උපුණු කෙනෙක් ආවොත් දැන් ඒ මිනිස්සයා කිසිම දෙයක් දන්නේ නැහැ. ඔහේ නිකන් අර කිසිම දෙයක් දන්නේ නැහැ. අපි කියන්නේ අර මිනිස්සෙක් මහන්සියලා හම්බ කරනවා. ඒ මිනිස්සයාට හූල්ලන එක වගේ තමයි. ඒ කියන්නේ කිසිම දෙයක් දන්නේ නැහැ. ඔහේ නිකන් ඉබාගාතේ හැසිරෙනවා. එතකොට තියෙන රිස්ක් එක වැඩි. ඇයි ඒ? එයා පරිස්සමෙන් වැටික් කරන්නේ නැහැ. එයා නිෂ්පාදනය කරන නිෂ්පාදන කොහොමද කරන්නේ? නැත්නම් ඒවට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය මොනවද? නිපදවන්නේ කොයි ආකාරයෙන්ද? ඒව ගැන දන්නේ නැහැ. ඒතර තියෙන අවදානම වැඩි. ඒතර මේක අපි නිර්වචනය කරනකොට දැන් මේව ලියලා හරියන්නේ නැහැ. මෙහෙම ලියන්න බෑනේ. ලියනකොට මෙන්න මෙහෙමයි පුතේ උත්තරේ කොට නගලා තියෙනවා. මේ උත්තරේට සමාන උත්තරයක්. හොඳ මේක මොන්නේ නැහැ. ඊට සිදුවීමට අදාළව ගිනිකෙලි භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් යනු ඊටමත් අවදානම් ව්‍යාපාර කටයුත්තකි. එබැවින් ඒ සඳහා පුහුණු ශ්‍රමිකයන් යොදා ගැනීම මෙන්ම සේවය සඳහා මනා නිපුණතාවයකින් යුත් ශ්‍රමිකයන් යොදා ගැනීම වඩාත් යෝග්‍ය වේ. ඊට සිද්ධියට අදාළව බාලවයස්කාරයන් සහ නුපුහුණු සේවකයන් යොදා ගැනීම තුළින් අදාළ ව්‍යාපාරය රටේ පවත්නා නීති රීති උල්ලංඝනය කර ඇති සේව ව්‍යාපාරය සඳහා අනවශ්‍ය වූ අවදානමක් ලබාගෙන ඇත. ඔන්න ඔය ටික ලියුවා නේද? පැහැදිලි නේද? කොච්චරයි වෙන මොකුත් ලියන්න ඕනේ නැහැ අපිට. හරිද? අර වචන ටික ලස්සන කරලා වචන ටික ගලපලා අපිට උත්තරේ කොට නගා ගත්තා නම් උත්තරේ සම්පූර්ණයි. හරි. අපි ඊට පස්සේ එකට යමුදී. පශ්චාත් සුනාමි ප්‍රතිසංස්කරණ කටයුතු නිසා උදා වී ඇති ව්‍යාපාර අවස්ථාවන් 4ක් සඳහන් කරා. දැන් සුනාමි වලින් පස්සේනේ ඔය ප්‍රශ්නේ අහලා තියෙන්නේ. කියන්නේ පරණ පාස් පේපර් ගන්න මේක. දැන් අහන්න පුළුවන් කොරෝනා වලින් පස්සේ ඇතිවෙච්ච ව්‍යාපාර අවස්ථා 4ක් සඳහන් කරන්න කියලා. පැහැදිලිද? ඔයගේ දේවල් අහන්න පුළුවන්. සුනාමි කියන්නේ මොකද? එකක් ඉදිකිරීම් කර්මාන්ත ශාලාවන් නිර්මාණය වීම උණු. තේරුණාද? ඒක අංක 1. ඉදිකිරීම් කටයුතු වැඩි වුණා. හරි. ඊළඟට ගෘහ නිර්මාණ ශිල්පයේට වැඩි දැනක් ආවා. මොකද අපි ඊට පස්සේ ගියක් හදනකොට ඒක ආරක්ෂාකාරීව කොහොමද නිර්මාණය කරන්න කියන දේ ගැන හිතන්න ගත්තා. හරි. ඊළඟට 3 ප්‍රවාහන ශේෂ්ත්‍රයේ පවතින යටිතල පහසුකම් සංවර්ධනය කළා. ඒ කියන්නේ කැල්ල ගියපු පාරවල්, මහා මාර්ග, දුම්රිය මාර්ග වගේ දේවල් අපි සංවර්ධනය කළා. ඊළඟට දීවර නිෂ්පාදන නැත්නම් දීවර කර්මාන්තය සඳහා අවශ්‍ය කරන උපකරණ බෙදා හැරීමක් සිදු කරා. ඒතර ඕවා තමයි පශ්චාත් සුනාමි ප්‍රතිසංස්කරණය නිසා ඇති වී ඇති ව්‍යාපාර අවස්ථා. දැන් උදාහරණයක් හිතන්නකෝ. අපි ඉදිකිරීම් ශේෂ්ත්‍රය දාලා ව්‍යාපාරයක් කරනවා කියලා පුතේ. දැන් එතකොට ටක් ගාලා හිතන්නකයි ගල් වැලි පස්. ওই ටික තමයි ඉදිකිරීම් ශේෂ්ත්‍රයට අවශ්‍ය කරන්නේ. ඕව සපයන්න ගත්තා නම් වැඩේ හරි. එහෙම නෑ පුතේ.
ගයක් හදනකොට අවශ්‍ය වෙන අම්බානකට ඒවා තියෙනවා. මම නිකන් ටිකක් කියන්නම්. හරි. මේෂන් හැන්දුව. ලබේෝ. ඊට පස්සේ ඔය මට්ටන් ලියෝ. ඇනෝන. එන જાති ගොඩක් ඕන. හරිද? ඊට පස්සේ ඔය අපි බිම සුද්ධ කරන්න ගන්න එක එක ඔය අතුපතු ගාන දේවල් ටික ඕන. හරිද? ගයක් හදනකොට ඇත්තම ගත්තොත් එහෙම සාමාන්‍ය බඩු ලයිස්තුවක් ගයක් හදන්න අවශ්‍ය කරන බඩු ලයිස්තුව ලිස්ට් අවුට් කළොත් එහෙම අඩුම තරමේ හරිද අඩුම තරමේ අයිටම් 500කට වැඩි ලියන්න අඩුම තරමේ මේක 1000ක් 2000ක් 3000ක් නෙමෙයි සමහරවිට 5000ක් 6000ක් වෙන්නත් පුළුවන් අඩුම තරමේ 500ක් ලියන්න පුළුවන් හරිද ඒතර ව්‍යාපාරයක් කරනවා හිතන් ඉන්නවනම් ව්‍යාපාරය කරන්න ඕන ගල්වැලි බිස්නස් එකද පුතේ නෑ මෙන්න මේ පොඩි තරකින් මේ සපයට තියෙන අයිතම 500න් ඔයා පුංචි දෙයක් තෝරගෙන ඒක සපයන ගත්තා නම් තමයි වඩා හොඳයි. ඒකට ගොඩාක් සැපයුම් කරුවනේ. ඒතර ආ විතරයි ඉන්නේ වගේම බාණ්ඩේ තග්ගාලේ අදාළ පුජ්‍යලියෝ මිලදී ගැනීමේ කාර්ය සිද්ධ කරනවා. මේ වගේ අවස්ථාවන් තියෙනවා. අනාගතේව ප්‍රයෝජනවත් වෙන්නේ. ඊළඟේ කියනකොටදී සුනාමි කේදවාචකයෙන් පසු ශ්‍රී ලංකාවේ වෙරළබඩ මීටර 100ක සීමාව තුළ පිහිටි ඉඩම්වල වටිනාකම ශීඝ්‍රයෙන් පහළ යාමත් මීටර 100 ඔබ්බේදී ඉඩම්වල මිල ඉහළ යාමත් හේතු කරුණු දෙකක්. එකක් තමයි පුතේ සංචාරක කර්මාන්තය තුළ තිබෙ දැඩි ඉල්ලීම. කියන්නේ දැඩි ඉල්ලුම. හරිද? දෙක ආරක්ෂාව. ඒතර ඔන්න ඔය කාරණා දෙක මුල් කරගෙන තමයි ওই ප්‍රශ්නට ඕගොල්ලෝ උත්තර ලියන්න ඕන. ඒතර හැබැයි දැන් නම් එහෙම දෙයක් නැහැ. මීටර 100 දිහා සමහරවිට සෙන්ටිමීටර 100ක්වත් නැහැ. මුහුද සහ ගේ අතර පරතරය දැන් සාමාන්‍ය විදිහට මිනිස්සු ආපහු ගෙවල් හදාගෙන ඉන්නකොනේ 2004 මට මතකයි. ඊට මම එතකොට මාත් පොඩි මතකෙට මම 7 වසරේ හැරේ 8 වසරේ හැරේ ඕගි වයස තමයි මටත් උනේ. ඉතින් දැන් ලොකු පරිවර්තනයක් දැන් අවුරුදු ගාණක් මොකද වෙලා 2014 මම හිතන්නේ උනේ 2014 දැන් අවුරුදු 17ක් 18ක් විතර වෙලා. ඉතින් ඒ නිසා මිනිස්සුන්ට ඔක මතක නෑ ආපහු එකක් ආවම මීටර 200ක් විතර ආපහු දුවනවා. එතකන් දුවන්නේ නේ කොහොම ඉන්නේ. හරි 4 රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම ක්‍රමවත්ම මෙන්ම වගකීමකින් යුතුව ඉටු කළ යුතු කාර්යයකි. එසේ නොවූ විට ආයතනයකට හා සමාජයකට අහිතකර බලපෑම් ඇති කරයි. මෙම අදහස නිදසුන් සහිතව පැහැදිලි කිරීමක් කරන්න කියලා කියනවා. දැන් ඔය ප්‍රශ්න ලියනකොට හැලි ලියන්නත් එපා. මොකද දැන් ලකුණු දෙකේ පුතේ ප්‍රශ්න හම්බෙන්නේ. පොඩි උත්තරයක් ලස්සන කරලා ලියවනම් ඇති. ඒතර මේක ලියන්න ඕන පුතේ මෙන්න මේ විදිහට. හරිද? රාජ්‍ය සහ පෞද්ගලික ආයතන භාණ්ඩ හා සේවා මිලදී ගැනීම ක්‍රමවත්ව මෙන්ම වගකීම් සහතිකව ඉටු කළ යුතුයි. මන්ද එසේ නොමැති වූ විට අදාළ නිෂ්පාදිතය තුළින් යම් දෝෂයක් ව්‍යාපාරයට හෝ පාරිභෝගිකයින්ට සිදු වූ විට ඒ සඳහා කටයුතු කිරීමේ අවස්ථාවක් ඔවුන්ට නොලැබී යනු ඇත. ඔන්න ඔය විදිහට උත්තරයක් ලියලා තිබ්බත් ඇති. හරිද? නැත්තම් මෙහෙම ලියන්න පුළුවන්. නිවැරදි මිලදී ගැනීම ක්‍රියාපටිපාටියකින් තොරව භාණ්ඩ හා සේවා මිලදී ගැනීමෙන් වංචා දූෂණ අක්‍රමිකතාවයන් වැඩි වී අනවශ්‍ය විදිහට සම්පත් අපදයාම සහ මූල්‍ය සූරා කිරීම වෙන්න පුළුවන් කියලා ලියන්න පුළුවන්. මේ විදිහට ලියන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට රාජ්‍ය අංශය නම් ඔක ටොප්නේ. තේරෙනවද? අපි ඒවා කැරුවොත් ප්‍රශ්නයක්. අපේ රටේ මිනිස්සුන්ට ඒවා කැරුවොත් කොමිස් මුදලක් ගන්න පුළුවන්. දැන් බණ්ඩාරගමත් එකක් කාරණා. කියලා වැඩක් නෑ. ඒ වගේ වැඩක් නෑ. තේරුමක් නෑ. අපි එන කතා නොකරමු. අපි හැදෙමු. රට හදන්න ගියොත් එහෙම බෑ. අපි මුලින් හැදලා හිටියොත් එහෙම රට හදාගන්න පුළුවන් කවදා හරි. ඊළඟට 5. රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණයට පක්ෂව සහ විපක්ෂව කරුණු දෙකක් සඳහන් කරන්න. පක්ෂව පුතේ රාජ්‍යංශයේ තියෙන අක්‍රමිකතාවයන් වළක්වා ගන්න පුළුවන්. 2. රාජ්‍යංශයේ තියෙන අකාර්යක්ෂමතාවය වළක්වා ගන්න පුළුවන්. 3. රාජ්‍යංශයේ පාඩු ලබන ව්‍යාපාර තුලින් රජයට වන අලාභය අඩු කර ගන්න පුළුවන්. අවාසි තමයි පුතේ විපක්ෂව අවාසිදායක තත්ත්වයන් තමයි 1. රාජ්‍යංශයේ සතු ඉතාමත් වටිනා සම්පත් පෞද්ගලික අංශයට ඉතාමත් අඩු මිලකට අලෙවි වේ. 2. සමාජයට අත්‍යවශ්‍ය සේවා සැපයීමට පෞද්ගලික අංශය මෙලිකමක් දක්වන. උදාහරණයක් නිදහස් අධ්‍යාපනයේට පෞද්ගලික අංශය වියදම් කරනවාද පුතේ? එහෙම වියදම් කරන්නේ නෙමෙයි. තේරුණාද? ඊළඟ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමට අදාළ ආයතන මගින් නැති හැකියාව අවසන් වෙලා යනවා. උදාහරණයකට ප්‍රවාහන ශේෂ්ත්‍රය සඳහා මහා මාර්ග ඉදිකිරි අපි කියන අධ්‍යාපන ශේෂ්ත්‍රය සඳහා නව පාසල් නිර්මාණය කිරි වැඩි දේවල් සිදු කරන්න පුතේ රාජ්‍ය අංශයේ දායකත්වයක් එක්ක ඒක පෞද්ගලීකරණය කළොත් ප්‍රශ්න ඇති වෙනවා. දැන් මේ දවස්වල පොතලාවල පනතර පිකටින් ගොඩාක් යනවා.
නිවුස් වලට ගොඩාක් යනවා. හැලි යනවා. ඔයගොල්ලෝ දකින්න ඇති සමානලාට. ඒ වගේ ප්‍රශ්න තමයි. අපිට උත්තරේ අවසන් කරගත්තා. එහෙනම් අපි අද කතා කළේ පුතේ 7 වෙනි පේපර් එක. ඒතර 7 වෙනි පේපර් එකේ සමස්තය. දැන් අපි කතා කරන්න ඕන සමස්ත ප්‍රශ්න 15ක් නෙමෙයි. සාමාන්‍ය ඔක තිබ්බම මම හිතන්නේ අනු ප්‍රශ්නත් එක්ක ගත්තොත් එimhe 20ක් 22ක් විතර වගේ. මේ සියල්ල සාකච්ඡා කළා. සමහර වෙලාවට ගැටලු තියෙන්න පුළුවන් සාකච්ඡා කරපු ප්‍රශ්නවල සහ ඉස්සරහට තිබ්බ පේපර් අපි කරපු පේපර් ඔක්කොගෙම ප්‍රශ්න తీරන ඉදිරිපත් කරන්න අපිට ඒතර පුළුවන්. ඒව ගැන ආපහු ඕනනම් වීඩියෝ එකක් කරන්න හරි නැත්නම් සාකච්ඡා කරන්න. මම කියන්නේ හැමතිස්සෙම මෙහිමයි. අපිට තියෙන පොඩි කාලයක් ඉලක්කයට යන්න. ඉතින් දැන් හරියට වැඩ කරේ නැතුනොත් පුතේ අපේ ටාගට් එකක්ම විතරයි. අචීව්මන්ට් එකක් වෙන්නේ නැහැ. තේරෙනව නේද? හැමදාම ටාගට් එකක් විදිහට තියාගන්න පුළුවන්. ඒ නිසා ඕගලන්ට ඒක ඔයාලගේ ටාගට් එක ඔයාලට වින් කරන්න ඕන නම් ඔයාලට ඕන නම් ඒ ටාගට් එකට යන්න වැඩ කරන්න වෙනවා. මේ දවස් ටික හොඳට කළමනාකරණය කරගන්න. පොඩි කාලයක් තියෙන්නේ මාස 3-4ක් උපරිම 5ක් 6ක් නම් වෙන එකක් නෑ. ඒ නිසා ඕගොල්ලෝ වැඩ ටික කරොත් හොඳට සාර්ථක ප්‍රතිඵලයක් ඔයාලට ගන්න පුළුවන්. මට ඒකට සතුටුයි. ඔයාලට ප්‍රතිඵලය උරුමයි. හරි නේද? ඒ නිසා මට ප්‍රතිඵල උරුම වෙන්නේ නෑ. ඕගොල්ලෝ තමයි ඉගෙන ගත්තොත් සාර්ථක වෙන්නේ. ඕගොල්ලෝ තමයි ගොඩ යන්නේ. ඒ නිසා ඕගොල්ලන්ට තමයි ඔයාලා වැඩ කරන්නේ. කාටවත් නෙමෙයි, ගෙදර ඉන්න කට්ටියටවත්, මටවත්, රටේ ඉන්න මිනිස්සුන්ටවත් නෙමෙයි. ඔයාලා වෙනුවෙන් තමයි වැඩ කරගන්නේ සහ මහන්සි වෙන්නේ. ඒ නිසා හොඳට වැඩ කරමු. එන හැමෝටම සුබ දවසක්. අපි අද දවසේ ක්ලාස් එක මෙතනින් අවසන් කරනවා. ඊළඟ දවසේ නැවත අපි අලුත් වීඩියෝ එකක් එක්ක අලුත් පේපර් එකක් එක්ක සම්බන්ධ වෙමු. හැමෝටම සුබ දවසක්.